ආයිබෝවන් 2018 විභාග ප්‍රශ්නයේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ඉරිගහන ප්‍රශ්න සහ කෙටි පිළිතුරු ප්‍රශ්න ලැබිලා තියෙන දේවල් අපි සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. එතකොට 2018 අවුරුද්දේ අපිට ප්‍රශ්න 4ක් එනවා හවුල් ව්‍යාපාර ගිණුම්කරණය සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපේ විභාගයෙන් ලකුණු 4ක් ලබා ගන්න පුළුවන්. අපිට මුලින්ම ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා 14 සහ 15 ප්‍රශ්න දෙක විදිහට. ඒක යම්කිසි විස්තරයක් ඇසුරෙන් තමයි අපිට නිවැරදි පිළිතුර තෝරගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ප්‍රශ්නය. ඔබට මේ පසුගිය විභාග ප්‍රශ්න Google හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන පොත්වල විසලෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතක් ලබා ගන්න පුළුවන්. ඒ පොත අරගෙන මාත් එක්ක මේ වීඩියෝ එක අනුව ප්‍රශ්නය විසඳන්න බලන්න. හරි. අපිට 14 15 ප්‍රශ්න දෙකට අදාළව අපිට යම්කිසි සිද්ධියක් දෙනවා. පහත තොරතුරු නලින්ද සහ සාන්ත හවුල් ව්‍යාපාරය හා බැඳේ. එතන කියනවා 17 3:31කට ශේෂ නලින්දගේ ශාන්තගේ ප්‍රාග්ධන ගිණුමේ ජංගම ගිණුමේ ශේෂ දීලා තියෙනවා. ඊළඟට දැන් මේ තියෙන අවුරුද්ද මුල ශේෂ 17 4:1 නලින්ද ලක්ෂ 2ක් අතිරේක ප්‍රාග්ධනයේ ලෙසද සාන්ත ලක්ෂ 5ක් ණයක් ලෙසද මුදලින් හවුල් ව්‍යාපාරට ලබා දෙන ලදී. මෙම ණය මුදල සඳහා වාර්ෂික පොලි අනුපාතයේ 5% වන අතර එය ශාන්තගේ ජංගම ගිණුමට බැර කරනු ලබයි. නලින්ද සහ ශාන්ත අතර ලාභ 3:2 අනුපාතයට බෙදා ගනු ලබන අතර ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල අවසාන ශේෂ මත 10% වාර්ෂික පොලි අනුපාතයකට හිමිකම් ලබයි. හොඳට එතන තේරුම් ගන්න ප්‍රාග්ධන ගිණුමේ අවසාන ශේෂ මත තමයි පොලි ගෙවන්නේ. ඊට පස්සේ කියනවා 2018 3:31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය ලක්ෂ 5කි. වර්ෂය තුලදී නලින්ද සහ සාන්ත පිළිවෙලින් ලක්ෂයක් සහ 50000ක් මුදල් හවුල් ව්‍යාපාරයෙන් ගැනීම ලෙස ලබා ගන්නා ලදී. මේ හැර වෙනත් කිසිදු මුදලක් හවුල්කරුවන් විසින් ලබාගෙන නොමැත. අපෙන් අහන්නේ 14 වෙනි ප්‍රශ්නේ 2018 3:31 දිනට මෙම හවුල් ව්‍යාපාරයේ හිමිකම අහනවා. හිමිකම කියන්නේ ප්‍රාග්ධන ගිණුමේ ජංගම ගිණුමේ ශේෂවල එකතුව. ඒක තමයි එතන අහන්නේ. 15 අහනවා 2018 3:31 දිනෙන් අවසන් වර්ෂය තුලදී හවුල්කරුවන් සමග සිදු වූ ගනුදෙනු තුලින් ලද ශුද්ධ මුදල සහ 18 3:31 දිනට සාන්තගේ ජංගම ගිණුමේ ශේෂය. හරි. දැන් මේක කරන්න අපි ප්‍රාග්ධන ගිණුමකුයි ජංගම ගිණුමකුයි රූල් කරගන්න ඕනේ. දැන් මම බෝඩ් එකේ මේ දෙකම මේ විදිහට තීරු දෙකක් දාලා අරන් පෙන්නන්නම්. හරි. මම මුලින්ම මේ ප්‍රාග්ධන ගිණුම තමයි රූල් කරේ. සිරස් ආකෘතිය තමයි මම මේ ගහලා තියෙන්නේ. ප්‍රාග්ධන ගිණුම රුපියල් 1000. අපේ ඉන්න දෙන්න තමයි නලින්දයි ශාන්තයි. NS. මේ තියෙන ජංගම ගිණුම නලින්ද ශාන්ත රුපියල් 1000 කියලා මම ලියනවා. රුපියල් 1000. දැන් අපි ඉස්සෙල්ලා ප්‍රාග්ධන ගිණුම බලමු. ප්‍රාග්ධන ගිණුමේ ආරම්භක ශේෂ අපිට දීලා තියෙනවා 800යි 500යි. ඒ කියන්නේ 2017 4:1 ශේෂ දීලා තියෙනවා 800කුයි 500කුයි. ඒ වගේම ජංගම ගිණුමේ ආරම්භක ශේෂයක් දීලා තියෙනවා 200යි 100යි. 200කුයි 100කුයි දීලා තියෙනවා. මේ තියෙන්නේ 2017 4:1 ශේෂ. දැන් ගනුදෙනු විදියට දෙනවා 17 4:1 නලින්ද ලක්ෂ 2ක් අතිරේක ප්‍රාග්ධනයක් දීලා. ඒතර මුදල් කියලා නලින්දට එකතු වෙනවා 200ක්. අමතර ප්‍රාග්ධන විදියට එයා 200ක් යොදනවා. ඒ වගේම කියනවා ශාන්ත 500ක ණයක් දීලා. ණයක් දුන්නාම ප්‍රාග්ධන ගිණුමට කොහෙටවත් එකතු වෙන්නේ නැහැ. ඒක වගකීමක්. හැබැයි ඒක කියනවා මේ ණය මත අවුරුද්දක පොලිය 100%යි. ණය පොලිය 100%යි. ණය පොලිය 100%යි. 500ට 100%ක් කියන්නේ 25යි. 500ට 100%ක් කියන්නේ 25යි. ණය පොලිය 38න් තමයි ලාභෝවලා ප්‍රකාශය හර ජංගම ගිණුම බැර. එහෙනම් ජංගම ගිණුමට එකතු වෙන්න එපා මේක ශාන්තට.
මොකද ශාන්තනේ ණය දෙන්නේ. එහෙනම් ණය පොලිය කියලා ශාන්තට මේක ලැබෙන්න ඕනේ. 25ක් එයාට ජංගම ශේෂයට එකතු වෙනවා. ඒ වගේම කියනවා නලින්ද ශාන්ත අතර ලාභ 3:2 අනුපාතයට බෙදා ගන්නවලු. ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල අවසාන ශේෂ මත 10%ක වාර්ෂික පොලියක් ලැබෙනවලු ඒගොල්ලන්ට. එතකොට ප්‍රාග්ධන ගිණුමේ අවසාන ශේෂ. දැන් පුළුවන් අවසාන ශේෂ ගන්න. ප්‍රාග්ධන ගිණුමේ අවසාන ශේෂ ගන්න පුළුවන්. මොකද මේ කීර්ති නාම ගැලපී මොනවත් නැහැ. මෙච්චරයි ප්‍රාග්ධන ශේෂ. එතකොට නලින්ද කියනවා 1000ක් ශාන්තගේ 500මයි. ඒක වෙනස්ුන්නේ නැහැ. දැන් මේකට 10% ගන්න පොලී ගෙවන්න. එතකොට මෙයාට 100යි මෙයාට 50යි. එහෙනම් ප්‍රාග්ධන පොලී කියන්නේ ජංගම ගිණුමට බැර වෙනවා. ඒ කියන්නේ එකතු වෙනවා. 100යි 50යි. 100යි 50යි. ඒ වගේම කියනවා වර්ෂයේ හවුල් ව්‍යාපාරයේ ලාභය 500යි. ඒක දැම්ම ඕනේ අපිට ඊළඟට ඕන වෙනවා. ඒ වගේම කියනවා නලින්දයි ශාන්තයි 100යි 50යි මුදල් ගැනලි කරා. එහෙනම් ගැනලි කරාම ජංගම අඩු වෙන්න එපා. ගැනලි කරලා තියෙනවා 100කුයි 50කුයි. මේ දෙන්නෙන් අඩු වෙනවා මේක. 100යි මෙයාගෙන් 50යි. තව එකම එකයිනේ ජංගම ගිණුමට එන්නේ. ලාභ කොටස්. මේක දැම්මට පස්සේ ජංගම ගිණුමේ අවසාන ශේෂය ගන්න පුළුවන්. දැන් ලාභ කොටස් ගන්න වෙන්නේ මෙයාලා කිව්වා මේ කාලච්ඡේදයේ ලාභය 500යි. ඒතර මේ කාලච්ඡේදයේ මේගොල්ලන් ලාභය තියෙනවානේ 500ක්. ලාභයෙන් දැන් විසර්ජනයන් අපි අඩු කරන්නේ. විසර්ජන අඩු වෙන්න ඕනි ලාභයෙන්. දැන් මේකේ තියෙන විසර්ජන මොනවද? ප්‍රාග්ධන පොලි සහ ලාභ කොටස්. ඒතර ප්‍රාග්ධන පොලි විතර අපි දැන් දන්නේ. ප්‍රාග්ධන පොලි තියෙනවා 100කුයි 50කුයි කියන්නේ 150. ප්‍රාග්ධන පොලි දැන් ඕන මම දෙන්න ලියන්නම්. නලින්දයි ශාන්තයි 100යි 50යි. කියන්නේ 150ක් තමයි මේ 500න් අඩු වෙන්නේ. ඉතුරු ටිකට ලාභ කොටස් කියලා බෙදන්න ඕනේ. ඒකත් නලින්දටයි ශාන්තටයි බෙදන්න එපා. දැන් 500 150ක් ගියාම 350යි. ඒ 350 තමයි මේ දෙන්නට බෙදන්න ඕනේ. මෙන්න මේ 350 තමයි මේ දෙන්නට බෙදන්න ඕනේ. අනුපාතය තමයි 3:2. එතකොට 350 5න් 3යි 5න් 2යි කියලා තමයි බෙදන්න ඕනේ. එතකොට 350 5න් බෙදුවාම 70ක් එනවා. 70. ඒ වගේම 3ක්. ඒ වගේම 70 3ක් කියන්නේ නලින්ට 210යි. 70 දෙකක් කියන්නේ මෙයාට 140යි. ඔහොම තමයි 350 බෙදෙන්නේ. ඔන්න ලාභ කොටස් දෙක ගත්තා. දැන් ලාභ කොටස් දෙක ජංගම ගිණුමේ මේ දෙන්නට හම්බ වෙනවා. මෙයාට 210ක් හම්බ වෙනවා. මෙයාට 140ක් හම්බ වෙනවා. එහෙනම් දැන් අපිට පුළුවන් ජංගම ගිණුමේ අවසාන ශේෂත් ගන්න. මේ බලන්න. 200යි 100යි 300යි 300න් 100ක් ගියාම ආපහු 200යි. ඒ 200යි මේ 210යි 410යි. 100යි 125යි 175යි 175න් 50ක් ගියාම 125යි. 125 140යි කියන්නේ 265යි. හරි. දැන් අපේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ 14 ප්‍රශ්නෙන් අහන්නේ හවුල් ව්‍යාපාරයේ හිමිකම. හිමිකම කියන්නේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂ එකතුවයි ජංගම ගිණුමේ ශේෂ එකතුවයි. ඔය දෙකේ එකතුව තමයි හිමිකම කියලා කියන්නේ. අපි බලමු මේ ප්‍රාග්ධන ගිණුමේ දෙන්නගේ එකතු වෙනවා 1500ක්. මේකට ජංගම එකතු කරනවා. ජංගම 410යි 265යි කියන්නේ 675ක් තියෙනවා. එහෙනම් මේ දෙක එකතු කරාම තමයි අපිට හවුල් ව්‍යාපාරයේ මුළු හිමිකම එන්නේ 2175ක් එනවා. මේක තමයි හිමිකම. එතකොට බලමු 2175 කියන පිළිතුර තියෙන්නේ පිළිතුරු අංක 4. 14 වෙනි එකට පිළිතුර වෙන්නේ එතකොට පිළිතුරු අංක 4. 15 ඇහුවේ මොකද්ද? 18/3/31 දිනෙන් අවසන් වර්ෂය තුලදී හවුල්කරුවන් සමග සිදු වූ ගනුදෙනු තුලින් ලද ශුද්ධ මුදල සහ 18/3/31 දිනට ජංගම ගිණුමේ 18/3/31 ශාන්තගේ ජංගම ගිණුමේ ශේෂය මේ. ඒක ගන්න. දෙවෙනි එකට එන්න ඕනේ 265. එතකොට දෙවෙනි එකට එන්නේ 265. පිළිතුරු දෙකක් තියෙනවා. දැන් අපි එන අනිත් එක හොයන්න ඕනේ. හවුල්කරුව සමග සිදුවෙච්ච ගනුදෙනු වලින් ලද ශුද්ධ මුදල. උඩ ඉඳන්ම බලන් ඉන්න තියෙන්නේ. අපිට මේකේ මුලින්ම තේරුණා මම මේ නිකන් පැත්තක ලියන්න ඔයාලට පේන්න. මුලින්ම අර නලින්ද කියන එක්කෙනා 200ක් ප්‍රාග්ධනයේ විදිහට යොදනවා. එතකොටත් මුදල් වැඩි වෙනවා. නලින්ද ලක්ෂ 5ක ණයක් දෙනවා. එතකොටත් මුදල් වැඩි වෙනවා. ධන.
ඊට පස්සේ ආපහු තියෙන්නේ හවුල් කරුව ගැනිලි කරනවා 100කුයි 150 100කුයි 50 ඒ කියන්නේ ඒක අඩු වෙනවා මේකෙන් අඩු වෙනවා 150 මේ ටික ගලපුවාම ලද සුද්ධ මුදලේ 200යි 500යි කියන්නේ 700යි 700 150 ගියාම 550 එහෙනම් ලද සුද්ධ මුදල වෙන්නේ 550 එහෙනම් උත්තර දෙක එන්නේ 550යි 265යි කියලා තියෙන උත්තරේ 550යි 265යි තියෙන්නේ තුන්වෙනි පිළිතුර එහෙනම් 15ට එන්නේ තුන්වෙනි පිළිතුර 40 වෙනි ප්‍රශ්නේ අපි බලමු ඒක කියන්නේ 2018 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අනුර සහ විමල් හවුල් ව්‍යාපාරයේ ලාභ සහ අලාභ විසර්ජන ගිණුමෙන් පහත් තොරතුරු පුටා ගන්නා ලදී. ප්‍රාග්ධන මත පොලී දීලා තියෙනවා 5% ගානේ ලාභ කොටස් දීලා තියෙනවා යටින් කියනවා මෙම ගිණුම් ආධුනික ගිණුම් ලිපිකරු විසින් පිළියෙල කර ඇති අතර එහිදී හවුල් ව්‍යාපාර ගිවිසුම සැලකිල්ලටගෙන නොමැත. කෙසේ වුවද මෙම වටිනාකම් හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වලට පිටපත් කර ඇත. හවුල් ව්‍යාපාර ගිවිසුම අනුව අනුර සහ විමල් අතර ලාභාලාභ පිළිවෙලින් 3:2 අනුපාතයට බෙදාගත යුතු වේ. ගිවිසුමේ ප්‍රාග්ධන මත පොලී සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් නොමැත. එතකොට ප්‍රාග්ධන පොලී ගැන ගිවිසුමේ මොනවත් නැත්තම් ගෙවන්න බෑනේ. හැබැයි මෙතන ප්‍රාග්ධන පොලී දාලා තියෙනවා. ලාභ බෙදන්න ඕනි 3:2 අනුපාතයට ඒක බෙදලා තියෙන විදියත් වැරදි. 2:1 අනුපාතයට තමයි බෙදලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න තියෙනවා ඉල්ලන්නේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් ශේෂ නිවැරදි කිරීමට අදාළ ජර්න සටහන්. දැන් ජංගම ගිණුම් නිවැරදි කරන්න. අපි ඉස්සෙල්ලා බලමු. දැන්ට මේගොල්ලෝ මෙහෙමනේ දාලා තියෙන්නේ. දැන් ප්‍රාග්ධන පොලී කියලා මේක ඉන්න දෙන්න තමයි අනුර විමල්. අනුරටයි විමල්ටයි දීලා තියෙනවා මේගොල්ලෝ 5කුයි 20කුයි. මේක එන්නේ නැහැ 25ක් මේගොල්ලෝ දාලා තියෙනවා. ඒ වගේම ලාභ කොටස් කියලා බෙදලා තියෙනවා අනුරටයි විමල්ටයි 20කුයි 10කුයි. 20යි 10යි 30ක් තියෙනවා. මේ දෙකම දැන් වැරදි. මේ කරලා තියෙන ක්‍රම දෙක වැරදි. දැන් අපෙන් කියන්නේ දැන් මේ දෙකම ජංගම ගිණුමට බැර වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ. දැන් අමල්ගේ 5කුයි 20කුයි කියන්නේ 25ක් බැර වෙලා තියෙනවා. විමල්ගේ 20කුයි 10කුයි කියන්නේ 30ක් බැර වෙලා තියෙනවා. ඒක තමයි වැරද්ද. දැන් අපි නිවැරදි එක ගන්න ඕනේ. දැන් ප්‍රාග්ධන පොලී නෑ. දාන්න බෑ. ප්‍රාග්ධන පොලී දාන්න බැයි නම් මේ 25ක් මෙතනට එකතු වෙන්න බෑ. ලාභ කොටස් විදියටමනේ බෙදෙන්න ඕනේ. මේක මෙතනින් අයින් කරනවා කියන්නේ දාන්න බෑ කියන්නේ මේකත් ලාභ කොටස් විදියට තමයි බෙදෙන්න ඕනේ. ඒතකොට ලාභ කොටස් කියලා ඔක්කොම 55ක් තමයි එන්නේ එකතුව. හරි. අපි බලමු. දැන් මේ හරි එක තමයි මම පෙන්නන්නේ. ලාභ කොටස් කියලා දැන් මෙතන බලපෑමේ ප්‍රශ්නයක් නැහැ. ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ. මෙතන 25කුයි 30කුයි බෙදනවා කියන්නේ 55යි. මේක අයින් කරත් ඒක ලාභ කොටස් විදියට එකතු වෙන හින්දා 55යි. හැබැයි මේක ජංගම ගිණුමට බැර වෙච්ච විදියේ අවුලක් තියෙනවා. දැන් ලාභ කොටස් කියලා මේ දෙකේම එකතුව 55 කියන එක තමයි දැන් මේ දෙන්නට බෙදන්න ඕනේ. අමල්ටයි බිමල්ටයි අනුපාතය අපිට කියනවා ගානේ 3:2 අනුපාතය තමයි 55 බෙදන්නේ. දැන් 55 3:2 කියන්නේ 5යිනේ. 55 5න් බෙදුවම 11යි. 11ව 3ක් කියන්නේ මෙයාට 33ක් තමයි ලැබෙන්නේ. 11ව 2ක් කියන්නේ මෙයාට 22ක් ලැබෙන්න ඕනේ. ඔය දෙක තමයි ජංගම ගිණුමට බැර වෙන්න ඕනේ. හැබැයි දැන්ටමත් අපි බලමු අමල්ට ජංගම ගිණුමට කීයක් බැර වෙලා තියෙනවද කියලා. මෙතනින් 5ක් බැර වෙලා තියෙනවා. මෙතනින් 20ක් බැර වෙලා තියෙනවා. 25යි බැර වෙලා තියෙනවා. හැබැයි කීයක් බැර වෙන්න ඕනද? 33යි. 25යි බැර වෙලා තියෙන්නේ 33ක් බැර වෙන්න ඕනේ. එහෙනම් තව මදි 8ක්. එහෙනම් 8ක් බැර කරන්න ඕනි කාටද? අනුර. එහෙනම් ජංගම ගිණුම අනුරට බැර වෙනවා 8000. 8යි කියන්නේ 8000. අපලමු බිමල්ට මොකද වෙලා තියෙන්නේ කියලා. බිමල්ගේ 20කුයි 10කුයි බැර වෙලා 30ක් බැර වෙලා. හැබැයි බැර වෙන්න ඕනේ කීයද? 22යි බැර වෙන්න ඕනේ. එහෙනම් එයාගේ 30ක් බැර වෙලා කියන්නේ වැඩිපුර 8ක් බැර වෙලා. එහෙනම් වැඩිපුර බැර වෙච්ච 8 හර කරන්න ඕනේ. එහෙනම් හර සටහන එන්නේ ජංගම හර බිමල් 8000. ඔන්න දිස් සටහන. මේක තමයි එතකොට ජංගම ගිණුමේ ශේෂය නිවැරදි කරන දිස් සටහන. පැහැදිලි නේද? ඊළඟට අපි 41 වෙනි ගානට ආවොත් 41 කියන්නේ සාන්ත සහ යසිත්
ව්‍යාපාරයක හවුල්කරුවෝ වෙති. ඔවුන් පිළිවෙලින් 3:2 අනුපාතයට ලාබලා බෙදා ගනු ලැබේ. 17/4 දින දයාන් හවුල්කරුවෙකු ලෙස බඳවාගත් අතර, ඒ කියන්නේ අවුරුද්ද පටන් ගන්න දවසේමයි එන්නේ. එදිනට ශාන්තගේ සහ යසිත්ගේ ප්‍රාග්ධන ශේෂ පිළිවෙලින් 1000ක් සහ 750ක් විය. අවුරුද්ද මුල යසිත් සහ දයාන් අතර නවලාභ බෙදා ගැනීමේ අනුපාතය පිළිවෙලින් 2:2 එකක් විය. මෙදිනට හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය ලක්ෂ 30ක් ලෙස රැස්තමේන්තු කරන ලදී. තවද කීර්තිනාම ගිණුමක් පවත්වා නොගැනීමටත් එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපීමටත් තීරණය කරන ලදී. කීර්තිනාමයේ ගැලපූ පසු ශාන්තගේ සහ යසිත්ගේ ප්‍රාග්ධන ශේෂ, ශාන්තගේ යසිත්ගේ ප්‍රාග්ධන ශේෂ අහන්නේ අවුරුද්ද අවසානයේ කීර්තිනාමයේ ගැලපීමෙන් පසු. එහෙනම් පොඩි ප්‍රාග්ධන ගිණුමක් දාගන්න ඕනි මේක කරන්න. පොඩි ප්‍රාග්ධන ගිණුමක් අපි දාගන්න. ශාන්තගේ යසිත්ගේ මේ තියෙන්නේ ප්‍රාග්ධන ගිණුම රුපියල් 1000. ශාන්ත යසිත් මම x s සහ y කියලා දාන්නම්. එතකොට දැන් මේගොල්ලන්ගේ ආරම්භක ශේෂ දීලා තියෙනවා 10750යි. ඒ කියන්නේ 2017 4 ශේෂ දීලා තියෙනවා 10750යි. දැන් මේකට ගලපන්නේ වෙන්නේ කීර්තිනාමයේ ගැලපීමනේ. දාලුතෙන් එනවා හවුල්කරුවා. එයා ආවම කීර්තිනාමයේ 3000ක් කියලා ඇස්තමේන්තු කරනවා. ඒක තමයි ගලපන්න ඕනේ. එතකොට අපි දන්නවා කීර්තිනාමයේ ගලපන්නේ ප්‍රාග්ධන ගිණුමට හර වෙලා ප්‍රාග්ධන ගිණුමට බැර වෙන්න ඕනේ. හර වෙන්නේ නව අනුපාතය. නව අනුපාතය අපිට දෙන්නේ 2:2 2:2 කියන්නේ 5යි. එතකොට 3000 5න් බෙදනවා. 3000යි මුළු කීර්තිනාමයේ. මුළු කීර්තිනාමයේ 3000. 3000 5න් බෙදලා 2කින් වැඩි කරාම තමයි මේ ශාන්තක එන්නේ. 3000 5න් බෙදුවාම 600යි. 602ක් කියන්නේ 1200යි ශාන්තට. හර වෙනවා කියන්නේ හිමිකම අඩු වෙන්න ඕන. යසිත්ගේ 2 නිසාම කොටස එයාටත් හර වෙන්නේ 1200යි. බැර කරනවා පැරණි අනුපාතය. පැරණි අනුපාතය එන්නේ ශාන්තටයි යසිත්තයි 3:2 කියලා කියනවා ඒක අනුපාතය. 3:2යි කියන්නේ ඒත් පහම තමයි. 3යි 2 එකතු කරාම 5යි. හැබැයි දැන් 5න් බෙදලා 3:2 ඉඳන් 3ෙන් වැඩි කරන්න ඕනේ මෙයාක් ගන්න. 3000 5න් බෙදුවාම 600යි. 600ව 3ක් කියන්නේ 1800ක් තමයි මෙයාට බැර වෙන්නේ ශාන්තට. යසිත්ගේ කොටස 2 නිසා පැරණි කොටස 600ව 2ක් කියන්නේ 1200යි යට හර වෙන්නේ. මේ බැර වෙන්නේ. දැන් එහෙනම් මේක ගැලපුවට පස්සේ ප්‍රාග්ධන ශේෂණය මෙච්චර. 10න් 1200ක් ගියාම ඍණ 200යි. ඍණ 200ට ධන 1800ක් ආවම 1600යි. මෙයාගේ 750ට මේ 1200ට ධන 1200 කැපෙනවා. එතකොට 750යි. ඔන්න ශේෂ දෙක. එතකොට ඔයාලා ලියන්න ඕනේ හැබැයි තව බිංදු 3ක් සහිතව ශාන්ත ගෙන්නේ ලක්ෂ 16. ඒ කියන්නේ 1600 අකට තව බිංදු 3ක් දානවා. යසිත් ගෙන්නේ 7,50,000. හරි. අපි එතකොට මේ 2018 අවුරුද්දේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන කෙටි ප්‍රශ්න 4 තමයි සාකච්ඡා කරේ. අපි එහෙනම් 2019 අවුරුද්දේ කෙටි ප්‍රශ්න සමග හමු වෙමු.